වස්සාන ධර්ම දේශනා රූපය කියන එක බාධාවක් නෙවෙයි අර කොටස් වශයෙන් මෙනෙහි කරපු කෙනෙකුට. මේකේ අසුබය කොටස් වශයෙන් මෙනෙහි කරපු කෙනෙකුට කොච්චර ලස්සන රූපයක් ආවත් අර අසුබය අසුබ ලෙසම දැකීමේ හැකියාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක තේරුම් නොගත්ත කෙනෙකුට අසුබය ඇති වෙන්නේ නැහැ. එතකොට අර වෙන වෙනම මේ අසුබය වඩපු කෙනෙක් මොන විදියට දැක්කත් ඒකේ නා දකින්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ මුලට හිතනවා. මොන තරම් ලස්සන ගයක් දැක්කත් ඒකේ නා දකින්නේ වැලි ගොඩකුයි, සිමෙන්ති ගොඩකුයි, ගඩොල් ගොඩකුයි, ලී ගොඩකුයි. අන්න එහෙම තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. ওই විදියටයි දකින්නේ. සුන්දර සමුද්‍රහඳුරන්ට ලස්සන කාන්තාවක් දකින්න ලැබුණා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච කුණුවන කයක් හැටියට. ඒ ශක්තිය ඇති උනේ කොහොමද? කායගත සතිය. බේරුණා. එතකොට බලන්න පින්වත්නි, ඔතනදී පෙන්වන දේ තමයි බලන එක නෙවෙයි ප්‍රශ්නේ, බලන විදිය. තේරුණාද කියන්නේ? බලන එක කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන විදියේ ගැටලුවක් තියෙනවා. අපි කොහොමද බලන්නේ? මොන විදියටද අපි බලන්නේ? ඒ නිසා අපේ හිත තුළ මේ ස්වභාවයන් පිළිබඳව පිළිකුල ජනිත කරගන්නවා නම්, මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම්, අන්න ඒ කෙනාට කායගත සතිය ප්‍රගුණ කිරීම නිසා සාර්ථකත්වයට මනස සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ කෙනෙක් තමයි පින්වත්නි හැම පැත්තකින්ම ආධ්‍යාත්මික දියුණුවක් ලබමින් ඉන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි ලලිතා රුබේරු මහත්මිය ඇතුළු පවුලේ සැම යුස්ටස් මතව මහතා සහ ලක්ෂ්මන් රුබේරු මහතා යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ නාවුල දඹුල්ල පාර විසූ පරලෝසපත් සයිමන් රුබේරු ආදරණීය පියාණන්ට මීට වසර 2කට පෙර පරලෝසපත් ඇසලින් පෙරේරා ආදරණීය මෑණියන්ට සෝමදාස මාමා ඇතුළු නමින් පරලෝසපත් දෙපාර්ශ්වයේ සීලුම නැදෑ හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජ්‍රඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්ඛවේ අම්බානි කතමානි චත්තාරි ආමං පක්කවන්නී පක්කං ආමවන්නී ආමං ආමවන්නී පක්කං පක්කවන්නී ඉමානි කෝ භික්ඛවේ චත්තාරි අම්බානි ඒවමේව කෝ භික්ඛවේ චත්තාරෝ අම්බෝපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්
කතමේ චත්තාරෝ ආමෝ පක්කවන්නේ පක්කෝ ආමවන්නේ ආමෝ ආමවන්නේ පංකෝ පක්කවන්නේ තීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන දායකත්ව ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි ලලිතා රුබේරු මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා, එවැගේම යූස්ටස් මතව් මහත්මයා, ලක්ෂ්මන් රුබේරු මහත්මයා යන පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා නාවුල දඹුල්ල පාරේ විසූ පරලෝ සැපත් සයිමන් රුබේරු ආදරණීය පියාණන් සිහිපත් කරගෙන එතුමන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදනාව සිදු කිරීම සඳහායි මේ උතුම් පින්කම අද දවසේදී සම්පූර්ණ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තමන් වෙනුවෙන් කටයුතු කරලා තමන්ගේ දිවි ගමනට අත්වැලක් සපයලා ජන්මාන්තර ගතවන්නට යෙදුණු දෙමව්පියන් වෙනුවෙන් කළ යුතු වටිනාම යුතුයකම ඒ ඇත්තන් පරලෝ සැපත් වුණාට පස්සේ ඒ අය සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීම. ඒ අනුවයි සත්පුරුෂ දරුවන් හැටියට ලලිතා රුබේරු මහත්මිය, එවැගේම යෝස්ටස් මතව් මහත්මයා, ලක්ෂ්මන් රුබේරු මහත්මයා ඇතුළු පින්වතුන් මුළු ලොවටම ධර්මයේ sannivedanaya කරමින් මේ උතුම් පින්කම අද දවසේදී සම්පූර්ණත්වයට පත් කරන්නේ. සදහැවත් කාරුණික පින්වතුනි, අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන අම්බ කියන සූත්‍ර දේශනාව. අම්බ කියන පාලි වචනයේ සිංහල තේරුම තමයි අඹ කියන අදහස. පළතුරක් හැටියට අපි පාවිච්චි කරන අඹ ගැන තමයි මෙතනදී මේ සූත්‍ර දේශනාවේදී පෙන්වන්නේ. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අඹ පිළිබඳව දේශනා කරපු සූත්‍ර දේශනාවක් වුණාට එතන අඹ උපමා කොට ගනිමින් කරගත්ත පැහැදිලි කරපු කරුණු පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේ දිගහැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා පැහැදිලි කරනවා, චත්තාරි මානි භික්ඛවේ අම්බානි. මහණෙනි, අඹ ප්‍රධාන වශයෙන් විදි 4කින් දකින්න පුළුවන්. කතමානි චත්තාරි, මොනවද 4? අපි අඹ තෝරනකොට අපට විදි 4කින් අඹ හම්බෙනවා. පළවෙනි අඹ වර්ගය තමයි ආමං පක්කවන්නී. ආම කියලා කියන්නේ අමුයි කියන අදහස. පක්ක කියලා මෙතනදී සඳහන් කරන්නේ ඉදුණු කියන අදහස. එතකොට සමහර අඹ තියෙනවා ආමං පක්කවන්නී, අමුයි හැබැයි ඉදුණු පෙනුම තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පක්කං ආම වන්නී, ඉදුණු බවක් තියෙනවා හැබැයි අමු පෙනුමක් තියෙන්නේ. අඹ තෝරනකොට මේ වගේ අඹ මේ අයට හම්බෙලා ඇති. ඊළඟට තවත් අඹ වර්ගයක් හම්බෙනවා ආමං ආමවන්නේ, අමු පෙනුම වගේම අමුයි. ඊළඟට පක්කම් පක්කවන්නේ, ඉදුණු බවක් පෙනෙනවා වගේම ඉදුණු අඹ. මෙන්න මේ විදියට අඹ වර්ග ඕන තරම් ඇති. හැබැයි කොයි වර්ග වුණත් මෙන්න මේ කොටස් 4ට අයිති. අඹ තෝරන්න ගියාම
පෙනුම අමු විදියට තිබුණත් සමහර වෙලාවට ඉදිලා තියෙනවා. ඉදිච්ච පෙනුම තිබුණට සමහරක් වෙලාවට ඉදිලා නැහැ. අමු පෙනුම වගේම සමහර අඹ ඇත්තටම අමුයි. ඉදුණු පෙනුම තියෙනවා වගේම සමහර අඹ ඉදිලම තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉමානිකෝ භික්කවේ චත්තාරි අම්බානි. ඔන්න ඔය විදියට අඹ ප්‍රධාන වශයෙන් කොටස් 4කින් දකින්න පුළුවන්. මහණෙනි ඒවමේවකෝ භික්කවේ චත්තාරෝ අම්බූපමා පුග්ගලා. අම්බූපමා කියලා කියන්නේ ඔන්න ඔය විදියට මහණෙනි අඹවලට උපමා කරන්න පුළුවන් පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ ලෝකයේ මිනිස්සුත් කොටස් 4කට බෙදලා දකින්න පුළුවන්. අර අඹ බෙදුවා වගේම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුත් කොටස් 4කට බෙදන්න පුළුවන්. දැන් මේ අඹ ගැන පැහැදිලි කරපු විදියටම අම්බූපමා මේ අඹ උපමා කොට ගනිමින් පැහැදිලි කරන පුද්ගල වර්ග 4න් එකකට ඔබත් අයිති වෙනවා. එතකොට පළවෙනි අඹ වර්ගය තමයි ආමම් පක්කවන්නේ. අමු උනාට ඉදුණු පෙනුමක් තියෙනවා. බලන්න පින්වත්නි මේ සමාජයේ ජීවත් වෙන සමහර අය තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය එතරම් සිද්ධ කරන්නේ නැහැ. ශ්‍රද්ධාව ඒ වගේම තුන්රුවන පිළිබඳව අවබෝධය චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය හිත තුළ ඇති කරගෙන නැහැ. හැබැයි පෙනුමෙන් ඇති කරගත්තා වාගේ ඉන්නවා. එහෙම අය අපේ සමාජය තුළ ඉන්නවා. ඔබ කොයි කොටසටද අයිති කියලා කල්පනා කරන්න. තව සමහර පිරිසක් ඉන්නවා අවබෝධ කරගත්තත් එළියට අවබෝධ කරගත්ත විදියට පේන්නේ නැහැ. දැන් සමහර මිනිස්සු දැක්කහම උගත් කියලා හිතන්න බෑනේ. එතකොට ඇතුලේ තියෙන විදිය නෙවෙයි එළියට පේන්නේ. මෙතනදී බොහොම සරලවම පැහැදිලි කළොත් එළියට පේන්නේ එක විදියක්, ඇතුලේ ඉන්නේ තව විදියක්. ඇතුළට පේන්නේ එක විදියක්, එළියේ ඉන්නේ තව විදියක්. තව සමහර අය එළියට ඉන්න විදියම ඇතුළටත් ඉන්නවා. තව සමහර අය එළියට සැඟවුණු විදියට ඇතුළෙත් සැඟවී සිටිනවා. ඒ කියන්නේ තමන්ගේ සැබෑ ස්වરૂපය එළියෙත් එකයි ඇතුළෙත් එකයි. අන්න ඒ විදියට මේ සමාජයේ පුද්ගලයෝ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අමු කියන වචනයෙන් පැහැදිලි කරලා දෙන්නේ ධර්මය පිළිබඳව අවබෝධයක් නැති, පැසුණු නැති කියන අදහස. ඊළඟට ඉදුණු කියන එකෙන් අදහස් කරන්නේ ධර්මයට අනුගතව අවබෝධයෙන් වාසය කරනවා කියන අර්ථයෙන්. ඒක තමයි අමු සහ ඉදුණු කියන දෙකට උපමා කරන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ඉදුණු පෙනුම තියෙන සැබවින්ම ඉදුණු අඹ ගෙඩිය තමයි කවවත් රවට්ටන්නේ නැති සාර්ථකම අඹ ගෙඩියනේ. අපි එහෙම අඹ තමයි තෝරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, වඩාත් අගය කළා තමන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙමින් ඒ බව ප්‍රකට කරමින් වාසය කිරීම තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ ඇතුළතත් දමනය වුණු පිටතත් දමනය වුණු සාර්ථක පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන හැටියටයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. දැන් එතකොට අපි එළියටත් ඇතුළටත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? බුදුහාමුදුරු දේශනා කළා එහි පළවෙනියටම සිදුවිය යුතු කාරණාව තමයි තමන්ගේ හිත ගැන අවධානය යොමු කොට වාසය කිරීම. දැන් බලන්න
අපි අහලා තියෙනවානේ සීල භාවනා කියලා. මොකද්ද මේ සීලය කියලා කියන්නේ? සීලය කියලා කියන්නේ එළියට පෙනෙන කොටසේ ඇති කරගන්න සංවරකම. සීලය පිළිබඳව විග්‍රහ කරන්න කියලා කිව්වොත් අපි බුදුදහමට අනුව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයට අනුව කල්පනා කරනකොට සීලය යනු කය සහ වචනයෙහි ඇති කරගන්න සංවරකම. කය සහ වචනයෙහි ඇති කරගන්න සංවරකම. ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථ විග්‍රහය. හැබැයි ඔය සීලය කියන වචනය එන්නේ බුදුදහමෙන්ම නෙවෙයි. සීලය කියන වචනය පුරාණ කාලේ ඉඳලා භාවිතා කරපු වචනයක්. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේ සීලය කියන වචනය භාවිතා කරලා තියෙනවා. ඔය සීලය කියන වචනේ පුරාණ අර්ථ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු අර්ථ විග්‍රහය නෙවෙයි, බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් සීලය කියන වචනේ තිබුණා. එතකොට පුරාණයේ මේ සීලය කියන වචනෙන් හඳුන්වපු කාරණාවක් තියෙනවා, පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි පින්වත්නි, යම්කිසි සත්වයකගේ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය, ප්‍රකෘති ස්වභාවය, ඒ කෙනාගේ විදිය අනුගමනය කිරීම සීලයයි. ඔන්නෝක තමයි පුරාණ අර්ථ විග්‍රහය. යම්කිසි සත්වයකුගේ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය, ප්‍රකෘති ස්වභාවය අනුකරණය කොට පිළිපැදීමේ ක්‍රමය සීලය කියලා හඳුන්වනවා. දැන් මේත් අහලා ඇති ගෝ සීලය, අජ සීලය, කුක්කුර සීල නැත්තම් වෘත කියලා මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සලා අදටත් දඹදිව ඉන්දියාවේ මේ වගේ ඒවා දකින්න හම්බෙනවා. මේ හරකා ඉන්නේ කොයි විදියටද? හරකා ඉන්න විදියට ඉඳලා ගෝ සීලය රැක්කා. දැක්කනේ හරකාගේ ප්‍රකෘති ස්වභාවය, හරකෙක් කොයි විදියටද ඉන්නේ ඒ විදියට ඉඳපු සීලය තමයි ගෝ සීලය කියලා කියන්නේ. ඒ කාලේ මිනිස්සු එහෙම ඉන්න හේතුවක් තිබුණා. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා පුරාණයේ මිනිස්සු කල්පනා කළාලු, දෙසටක් මිත්‍යා දෘෂ්ටි රජ කරන කාලෙකනේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. මිනිස්සු හිතලා තියෙනවා හරකෙක් වෙලා උපදින්නේ පව් කරපු අය, බල්ලෙක් වෙලා උපදින්නේ පව් කරපු අය, එළුව වෙලා උපදින්නේ පව් කරපු අය. ඒක ඇත්ත. හැබැයි එදා මිනිස්සු හිතපු විදිය වැරදි. එදා හිතුවා යම්කිසි කෙනෙක් පව් ඉතුරු කරගෙන මැරුණොත් හරක් වෙලා ඉපදිලා පව් ගෙවනවා. ඒ නිසා අපිත් පව් කරලා ඇති, ඒ පව් ඉතුරු කරගෙන මලොත් හරක් වෙලා උපදින්න වෙයි. ඒ නිසා අපි මනුස්ස ලෝකේ ඉපදුනත් ඊළඟ භවයේ හරකෙක් වෙන්න පව් කරලා තියනවා නම් ඒ පව් ඉතුරු කරගෙන මැරෙන්නේ නැතුව හරකා වගේ ඉඳලා පව් ගෙවලා මැරුණොත් අපට සුගතියට යන්න පුළුවන්කම ලැබෙයි කියලා හිතලා තියෙනවා. ඉතින් එදා මිනිස්සු මොකද කරලා තියෙන්නේ? හරකෙක් වෙලා දුක් විඳින්න හේතු වන අකුසල කර්ම, පාප කර්ම කරලා ඇති කියලා සැකේට මේ මිනිස්සු හරක් ඉන්න විදියට ඉඳලා ගෝසීලේ රැක්කා. ඒ අය හරකගේ හැසිරීම තමයි අනුකරණය කරේ. වමාර කක, සමහර වෙලාවට බල්ලෙක් වගේ හැසිරිලා අලු ගොඩේ läගලා ඒ විදියට මේ ගෝසීල, අජසීල, කුක්කුර සීල කියලා ඒ සීල අනුගමනය කරලා තියෙනවා. ඒ කියන්නේ බල්ලා වගේ හිටියාම බල්ලෙක් වෙලා උපදින්නේ නැහැ. හරක වගේ හිටියාම හරක් වෙලා උපදින්නේ නැහැ. මොකද හරකෙක් වෙන්න තියෙන පව් ගෙව්වා, බල්ලෙක් වෙන්න තිබිච්ච පව් ගෙව්වා. අන්න ඒ විදියට පව් ගෙවන වැඩ ගැන එදා මිත්‍යා දෘෂ්ටික ජන සමාජය ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් සමහර අය
ඔය ගංගා යමුනා අචිරවතී කියන ගංගාවලට ගිහිල්ලා නානවා. නාලා කල්පනා කරාලු ඒ ගංගාවලින් නෑවහම පව් හේදිලා යනවායි කියලා. අර එක තැනක කියන්නේ මේ වාද කරනවනේ. මේ අපි ගංගා යමුනා අචිරවතී වගේ ගංගාවලින් ගිහිල්ලා නාලා මේ පව් හොදාගෙන ඉන්නේ කියලා. එතකොට කිව්වලු පව් හොදන්න ගංගා යමුනා අචිරවතී කියන ගංගා හොයාගෙන යන්නේ මොකද? තමන්ගේ ගෙදර තියෙන ලිඳේ තියෙන වතුර නෙවෙයිද කියලා. ඒ කියන්නේ ගෙදර තියෙන වතුරෙන් නෑවත් එහෙනම් පව් හේදෙන්න ඕන. ආයේ ගංගා යමුනා අචිරවතී කියලා වෙනසක් නෑ. ඒ විදියට මේ නාලා පව් හොදන්නවත් බල්ලෝ වගේ ඉඳලා හරක් වගේ ඉඳලා පව් හොදන පව් ගෙවන ක්‍රමවේදයක්වත් බුදුදහම තුල ගන්නන්නේ නෑ. බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. සාමාන්‍යයෙන් විවිධ මතවාද තියෙනවා. ඒවා නිවැරදි ඒවා නෙවෙයි. දැන් ඔය අපේ සමාජය තුල කතා වෙන එකක් තමයි උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. දැන් උපදුණු දවසේ ඉඳලා පව්කම් කරලා කැලණියට ගිහිල්ලා වැන්ද ගමන් ඔක්කොම පව් හේදෙනවා නම් මොනව කරන්න බැරිද? එතනදී අදහස් කරන්නේ උපන්දාසිට කරපු පව් ටික අර කැලණියේ වැන්ද ගමන් ඉවර වෙනවා කියන එක නෙවෙයි. උපන්දාසිට තමන්ගේ හිතේ රාග ద్వේෂ මෝහ අධික ලෙස පෝෂණය වෙනවනේ. ඒ පෝෂණය වෙන රාග ద్వේෂ මෝහ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. පන්සලකට ඇතුළු වුණාම කැලණිම යන්න ඕන නැහැ. විහාරස්ථානයකට ගියාට පස්සේ තමන්ගේ හිත සංසුන් ස්වභාවයකටපත් වෙනවා. එතකොට වැරදි කරපු මිනිස්සෙක් වැරද්දෙන් මිදෙන තැනක් තමයි පන්සල කියලා කියන්නේ. බුදුබණ අහනකොට ධර්මයට යොමු වෙනකොට ඒ කෙනාගේ චිත්ත සංවරකමක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ අර උපන්දා ඉඳලා කරපු වැරදි තියෙනවා නම් ඒ වැරද්ද නවත්ත ගැනීමේ හැකියාවක් තියෙනවා. පන්සලකට ගිහිල්ලා වැඳලා පුදලා බණ ටික අහනකොට නැතුව මේ අර කරපු පව් ටික එකපාරට හේදිලා යන්නේ නැහැ. ඒ වගේ අර කතාවල තිබුණට අපි තේරුම් ගත යුතුයි මේවායින් පැහැදිලි කරන සැබෑ අර්ථය මොකක්ද කියලා. දැන් ඕ වගේම එකක් තමයි තමන්ගේ දරුවෙක් මහාන කළොත් 4 වර්ගයක් නිවන් දකින්නවා කියන එක. දැන් එහෙනම් මගේ 4 වර්ගයේ ඉබේ නිවන් යන්න ඕන. මටවත් බැරි වෙලා තියෙනවා. මහාන වෙච්ච මං එහෙනම් ඔක්කොටම ඉස්සෙල්ලා යන්න එපයි. ඒක අසාධාරණයිනේ. දැන් මහාන වෙච්ච මට නිවන් දකින්න බැරුව 4 වර්ගයේ කොහොම යන්නද? එතකොට මේ තමන්ගේ දරුවෙක් සසුනේ පැවිදි කරෙව්වයි කියලා ඉබේ නිවන් යන්නේ නැහැ. එහෙම එකක් ගැන නෙවෙයි එතනදී සඳහන් කරන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම පැවිදි වෙච්ච නිසා මගේ 4 වර්ගයේ ධර්මයට කිට්ටු වන බවක් තියෙනවා. පන්සලට යනවා, එනවා, බණ අහන්න එනවා යනවානේ. අර ඒ ධර්මයේ ආభాෂය වැඩිපුර ලැබෙනවා. දන් දෙන්න ලැබෙනවා, උපස්ථාන කරන්න ලැබෙනවා, බණ අහන්න ලැබෙනවා, පවපින හඳුනන ස්වභාවයක් ඇති වෙනවා. වැරදි කරොත් හොඳ නෑ කියලා හිතෙනවා. අන්න ඒ තුලින් යහපතට ධර්මයට කිට්ටු වෙන නිසා අර තමන්ගේ දරුවෙක් සසුනේ පැවිදි කරාම 4 වර්ගයක් නිවන් දකින්නවා කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට ඒක ඒ විදියට වෙන එකක් නෙවෙයි. ඒකට මහන්සි ගන්න ඕන. එහෙම ඉබේ නිවන් දකින්න පුළුවන් නම් කොහොම කරන්න බැරිද? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ සීලය කියන එක. දැන් බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමට අනුව අර පුරාණ අර්ථ විග්‍රහය ඒ විදියටම තමයි එන්නේ. හැබැයි පින්වත්නි ආර්ය සීලයක් ගැනයි අපේ දහම තුල ගන්නන්නේ නේ. අහලා තියෙනවනේ ආර්ය සීලය කියලා. දැන් ගෝ සීල, අජ සීල, කුක්කුර සීල, ආර්ය සීල. හරකාගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය කරපු එක ගෝ සීල, බල්ලාගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය කිරීම සුනක සීල නැත්තම් සුනක වෘත. අපට එන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය අනුකරණය කිරීම, ඒ ගමන් මාර්ගය තුල ගමන් කරන ආර්ය සීල. එතකොට හරකාගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය කරන කෙනා හරකගේ විදියට ඉන්නවා. බල්ලාගේ ක්‍රමවේදය අනුගමනය කරන කෙනා බලු ක්‍රමයට ඉන්නවා.
ආර්යයන් වහන්සේලා අනුකරණය කරන කෙනා ආර්ය ක්‍රමයට ඉන්නවා. ඒ ආර්ය ක්‍රමයේ වැදගත් තැනක් තමයි කය සහ වචනයේ සංවරයේහි පිහිටුවීම. එතකොට සීලය කියන්නේ කය වචනය කියන දොරටු දෙකේ සංවරකම. හිත කියන කාරණාව සංවර කර ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට සීලය යනු සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගැනීම නෙවෙයි, කය සහ වචනයේහි ඇති කරගන්න සංවරකම. හිත සංවර කර ගැනීමේ ක්‍රමවේදය තමයි භාවනාව කියලා කියන්නේ. හැබැයි පින්වත්නි, භාවනාවකින් තොර සීලය වැඩිකල් පවතින්නේ නැහැ. යම් කිසි කාලයක් පවත්ව ගන්න පුළුවන්. හැබැයි පවත්ව ගත්තට සාර්ථකව ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කියන්නේ කය සහ වචනය සංවර කරගත්තාම ලෝකයා හිතනවා සිල්වතෙක් කියලා. ඇයි හේතුව? ලෝකයාට දුස්සීල වෙන මාධ්‍ය දෙකම ඒකෙනා සංවර කරගෙන ඉන්නවා. අපේ අසංවරකම පේන්නේ කයෙන් සහ වචනෙන්නේ. දැන් පොය දවසට සිල් සමාදන් වුණාට හිතේ දුස්සීලකමක් තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. දැන් පන්සිල් සමාදන් වුණාට මදුරුවා කැරකෙනකොට මදුරුවා මරපන් කියන අදහසක් හිතේ එන්න පුළුවන්. හැබැයි හිතට ආවට මරන්නේ නැහනේ. මරන්නේ නැහැ කියන්නේ ලෝකෙට සිල්වතෙක් බව පේනවා. හැබැයි ඒකෙනගේ හිතේ අසංවරකමක් තියෙනවා. කය සහ වචනය කියන දොරටු දෙක සංවර කරගෙන පවත්වාගෙන යන්න නම් හිත කියන සාධකය සංවර කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා. එතකොට ඒ හිත රකින්න වැඩපිළිවෙලට කියනවා භාවනාව කියලා. කය සහ වචනය සංවර කරගන්න කටයුත්තට කියනවා සීලය කියලා. ඔය සීලයත් භාවනාවත් දෙකම තියෙන්න ඕන. දෙකම තියෙන්න ඕන. අන්න එතකොට තමයි සිත, කය, වචන කියන තුන්දොරම සංවරෙහි පිහිටන්නේ. සිත සංවර කරනකොට, ගත සංවර කරනකොට, ඊළඟට වචනේ සංවර කරනකොට ලැබෙන ආනිසංස ගැන බුදුහාමුදුරු පෙන්වනවා. ඒ කියන්නේ ඇතුළතත් පිටතත් හැම පැත්තකින්ම සංවර වීමෙන් ලැබෙන ආනිසංස. සීලය සම්පූර්ණ කරනකොට අංග විකලත්වයෙන් තොර මනුස්ස ජීවිත ලැබෙනවා. සීලය සංවර කරගන්නකොට, සීලය ඇති කරගන්නකොට. ඊළඟට භාවනාව ප්‍රගුණ කරනකොට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. කය සංවර කර ගැනීම, වචනය සංවර කර ගැනීම තුලින් ඇති වෙන්නේ මොකද්ද? ලස්සන රූප සම්පත්තියක් ලැබෙනවා. භාවනාව ප්‍රගුණ කරනකොට ප්‍රඥා සම්පත්තියක් ලැබෙනවා. දැන් අපි අහලා තියෙනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන. දාන, සීල, භාවනා. දන් දෙනකොට ප්‍රත්‍යලාභය, සිල් රකින්නකොට රූපලාභය, භාවනාව ප්‍රගුණ කරනකොට ප්‍රඥාලාභය. දැන් අපේ ජීවිත පිළිබඳව කල්පනා කරනකොට අපි සාර්ථකයි කියලා සඳහන් කරන්නේ ප්‍රත්‍යලාභයත්. මොනවද ප්‍රත්‍යලාභය කියන්නේ? දැන් භික්ෂුවකට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. ගිහි ඇත්තන්ට නම් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගෙවල් දොරවල්, ඊළඟට බෙහෙත් හේත්, අනිකුත් සැප සම්පත්. ඒවා තමයි ප්‍රත්‍යලාභ කියලා කියන්නේ. එතකොට ඒවා ලබන්න නම් දන් දීලා තියෙන්න ඕන. ඊළඟට ලස්සන අංග විකලත්වයෙන් තොර ප්‍රසාදනීය රූප ලබන්න නම් සිල්වන්ත වෙලා තියෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න නම් භාවනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕන. දැන් ප්‍රඥාවයි රූප සම්පත්තියයි ප්‍රත්‍ය සම්පත්තියයි කියන තුනම අපට ඕනනේ. තුනම ඕන නම් දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම සම්පූර්ණ කළ යුතුයි. අපි තුන් සමහර අය ඉන්නවා දන් දෙන්නේ, හැබැයි සිල් රකින්නවා, භාවනා ප්‍රගුණ කරනවා. ප්‍රතිඵල එනකොට කොහොමද දෙන්නේ? ප්‍රතිඵල එනකොට ලස්සන රූපෙකුත් තියෙනවා, හොඳ මොළයකුත් තියෙනවා, හැබැයි ප්‍රත්‍ය නැහැ. අඳින්න ඇඳුමක්වත් එන්නේ නැහැ. ඇයි? දන් දීලා නැහැ. තව සමහර උදවිය ඉන්නවා
දන් දෙනවා හැබැයි සිල් රකින්නෙත් නෑ භාවනා කරන්නෙත් නෑ. හොඳට සල්ලිත් තියෙනවා ධනයක් තියෙනවා හැම සැප සම්පතක්ම ලැබෙනවා හැබැයි අංග විකලයි. මෝඩයි. ඕන තරම් එහෙම අය අපේ සමාජයේ ඉන්නවා. තව සමහර අය දන් දෙනවා සිල් රකින්නවා හැබැයි භාවනා ප්‍රගුණ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රත්‍යලාභයත් ලැබෙනවා රූප සම්පත්තියත් ලැබෙනවා හැබැයි ප්‍රඥා සම්පත්තිය නැහැ. ඔය තුනම ලැබිලා තියෙනවා නම් ඒ කියන්නේ සසරේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම හොඳට සම්පූර්ණ කරගනිමින් වාසය කරපු කෙනෙක්. ඇතුළතත් පිටතත් දෙපැත්තම ආධ්‍යාත්මික වශයෙන් ඉදිච්ච හොඳ ජීවිත ගත කරපු අයට තමයි ඒ ලාභයන් සියල්ලම ලැබෙන්නේ. ඔය කරන විදියට තමයි ප්‍රතිඵල ටික ලැබිලා තියෙන්නේ. දැන් ඒක කොහෙට ගියත් ලැබෙනවා. දැන් හොඳම උදාහරණය තමයි ඔය പ്രേත ලෝකවල් ගැන විස්තර තියෙනවා. එක පෙරේතෙක් ඉඳලා තියෙනවා පින්වත්නි. එක පෙරේතෙක් ඉඳලා තියෙනවා මේ මුළු ශරීරයම දුර්වර්ණයි. මුළු ශරීරයම දුර්වර්ණයි. හැබැයි දකුණු අත විතරක් හරි ලස්සනයි. මුළු ශරීරයම දුර්වර්ණයි හැබැයි දකුණු අත විතරක් හරි ලස්සනයි. දැක්කහම ප්‍රසාදය ඇති වෙන පුදුම ලස්සන අතක් තිබුණේ මේ පෙරේතයාට. පෙරේත කියන්නේ මුළුමනින්ම සැපතින් ඉවත් වෙච්ච කියන අදහස. මේකට හේතුව පැහැදිලි කරලා තියෙනවා. ඔය පේතවත්ව එහෙම කියවනකොට හොඳට ඕවා ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එක්තරා භවයක හරි ලෝභ මිනිස්සෙක්. අර අපි කියන්නේ කුණු ගතියෙන් යුක්තයි කියලා. මහා කුණු ගතියෙන් යුක්ත මිනිස්සෙක්. කිසි දෙයක් කාටවත් දෙන්නේ නැහැ. මෙයා හිටපු තැන දකුණු පැත්තේ ඉඳලා තියෙනවා. දකුණු පැත්තේ නිවසේ ඉඳලා තියෙනවා දානපතියෙක්. ඉතින් සමහර යාචකයෝ දුගී මගී ඇත්තෝ ඇවිල්ලා මෙයාගෙන් විවිධ දේවල් ඉල්ලනවලු. අපි දුකටපත් වෙලා තියෙන්නේ අපිට කීයක් හරි දෙන්න මොනවා හරි ටිකක් දෙන්න. කවදාකවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? මට ඔය හෙට දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න අර පැත්තේ දානපතියෙක් ඉන්නවා ගිහිල්ලා ඕනනම් ඉල්ල ගන්නවා කියලා දකුණු අත දික් කර අර දානපතියව පෙන්නනවලු. මට නම් දෙන්න බෑ ආන් අරයගෙන් ගිහිල්ලා ඉල්ල ගන්න කියලා. අර යමක් ඉල්ලගෙන එන කෙනාට ලැබෙන තැන දකුණු අතින් පෙන්වපු එකේ විපාකෙට දකුණු අත ලස්සන වුණා කියලා සඳහන් වෙනවා. දැන් කෙනෙක් හිතයි ඕවා මොන පට්ටපල් බොරු කතාවද? අපේ අය එහෙමනේ. අර සුද්දා මේ පොළව හාරගෙන ගිහිල්ලා අපායක් තියනවා කියලා පෙන්නුවොත්නේ පිළිගන්නේ. එහෙම නැත්තම් පිළිගන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඕක බුදුහාඳුරෝ දැනගෙන හිටියා. ওই විවිධ තැන්වල බුදුහාමුදුරෝ පුදුම වෙන දේවල් දේශනා කරලා දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අර සත්ත්ව සූර්යුග්ගමන සූත්‍රය එහෙම ලෝක විනාශය පිළිබඳව දේශනා කරපු දේශනාවක් තියෙනවානේ. සත්ත්ව කියන්නේ 7ක්, සූර්ය කියන්නේ ඉර, උග්ගමන කියන්නේ පායනවා. ඉරවල් 7ක් පායනවා කියලා බුදුහාඳුරෝ පෙන්නුවනේ. ඔය සූත්‍ර දේශනාවෙම බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි මේ සත්ත්ව සූර්යුග්ගමන නැත්තම් ඉරවල් 7ක් පායන එක පිළිබඳව මා කළ විග්‍රහය හරියටම තේරෙන්න නම් හරියටම පිළිගන්න නම් ඒක නා සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕන. සෝතාපන්න ඵලයටවත් පත් වෙච්ච නැති කෙනා මේක සැකය සහිතවයි ග්‍රහණය කරගන්නේ. ඇයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් විචිකිච්ඡාව දුරින්ම දුරු කරන නිසා සැකයක් නැහැ. එතෙක් සැක සහිතයි. එතකොට බුදුහාඳුර හොඳටම දැනගෙන හිටියා මේ කියන කාරණා පිළිබඳව සෝතාපන්න ඵලයටවත් පත් වෙච්ච නැති කෙනා සැක ඇති කරගන්නවා. ඒ නිසා තමයි සැකය තුනී කරගන්නවත් ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා බුදුහාඳුරෝ මතක් කළේ. ওই විචිකිච්ඡාව තියෙන අයත් කොටස් දෙකකින් බෙදන්න පුළුවන්. එකක් තමයි හොඳටම විචිකිච්ඡාව තියෙන සහ විචිකිච්ඡාව පාලනය කරපො. ඔය විචිකිච්ඡාව කියලා අනුසය ධර්මයක් ඇටියට තිබුණේ. ඉපදෙනකොටම අපි කෙලෙස් සහිතවයි ඉපදිලා තියෙන්නේ. ඉපදෙනකොටම තිබිලා තියෙන්නේ අර අනුසය වශයෙන්. අනුසය වශයෙන් කියන්නේ අප්‍රකටව. අලුතෙන් ඉපදෙනකොටම ළමයා හරියට නිකන් පේන්නේ කෙලෙස් නැතු වෙනවා වගේනේ.
සමහර අයගෙන් ඇහුවොත් අලුතෙන් ඉපදෙනකොට අතදරුවගේ හිතේ කෙලෙස් ඇතද නැතද කියලා මිනිස්සු දෙන උත්තරේ තමයි නැත කියලා. ඒ නැත කියලා උත්තරේ දෙන්නේ කෙලෙස් තිබුණට පේන්නේ නැති නිසා. පේන්නේ නැති වුණාට කෙලෙස් තියෙනවා. කෙලෙස් නැත්තම් ඉපදෙන්නෙත් නැහනේ. කෙලෙස් තියෙන නිසාම තමයි ඉපදෙන්නේ. එතකොට ඉපදෙනකොටම විචිකිච්ඡාව අරගෙන තමයි එන්නේ. හැබැයි ඉපදුනහම ඒ විචිකිච්ඡාව තියෙන්නේ අනුසය වශයෙන්. ඒ කියන්නේ හරියට අඹ ඇටයක් අර පොළවේ වලලලා තියනවා වගේ පේන්නේ නැහැ. පස් දාලා වහලා තියෙන්නේ අර වතුර ටික දානකොට හිරු එළිය වැටෙනකොට වාතයේ වැටෙනකොට තමයි ටික ටික රෝපණය වෙලා එළියට ඇවිල්ලා මහා ගහක් දක්වා වැඩෙන්නේ. කෙලෙස් ඔක්කොම එහෙමයි. ඉපදෙනකොට ඒකනේ අපි ඔක්කොම හොඳ. ඔය සමහර වෙලාවට ළමයි එහෙම ලොකු වේගෙන යනකොට අම්මලා තාත්තලා කියන්නේ අර මේ පොඩි කාලේ විදියටම හිටියනම් කොච්චර දෙයක්ද දැන් මේ දඩාර වෙලා මහා ප්‍රශ්න කියලා. ඒ අර පොඩි කාලේ කෙලෙස් තිබ්බට පේන්නේ අර ඒවට සාධක ටික වැටෙන්න තමයි මහා වෘක්ෂ දක්වා වැඩෙන්නේ. මහා වෘක්ෂ දක්වා වැඩුණාම තමයි මේ ගලවන්නත් අමාරු වෙන්නේ. ඒතකොට විචිකිච්ඡාව කියන එක කාගෙත් තියෙනවා. හැබැයි බුදුහාමුදුරු දේශනා කළා අපට විචිකිච්ඡාව තුනී විදියටම තියාගන්න පුළුවන්. තුනී විදියටම තියාගන්න නම් බණ අහන්න ඕන. හොඳට බණ අහන්න බුද්ධානුස්සතියම වඩන්න ධර්මයත් එක්ක ජීවිතේ ගත කරන්න අර තුනී ලෙසම විචිකිච්ඡාව තියාගන්න පුළුවන්. දැන් බෞද්ධයෝ හැටියට දෙවයත්තන්ට වඩා විචිකිච්ඡාව තුනී කරගෙන ඉන්නවා අපි. නිතරම ධර්මයේ පරිශීලනය කරනකොට ඒක තුනී. සම්පූර්ණ නැති වෙලා නැහැ. නැති වුණා නම් සෝවන්නේ. තුනී විදියට තියෙනවා. එතකොට ධර්මයේ ශ්‍රවණය කරන බෞද්ධයන් හැටියට ඔයත්තන්ගේ තියෙන විචිකිච්ඡාවට වඩා විචිකිච්ඡාව වැඩි ධර්මයේ දන්නේ නැති කෙනෙක්ගේනේ. ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තේ නැති කෙනෙක්ගේ. එතකොට අර විචිකිච්ඡාව පාලනය කරපු තුනී මට්ටමේවත් තියාගන්න කෙනෙක් නම් මේ පිළිබඳව යම් කිසි විශ්වාසයක් හෝ ඇති කරගනී කියලා බුදුහාඳුරු පැහැදිලි කරනවා. දැන් නැතුව මේ වගේ කරුණු කාරණා ගැන කියනකොට සමහරු ඔය මොන බොරු කතාවද සුරංගනා කතා කියලා කියනවා. හැබැයි පින්වත්නි මෙන්න මෙහෙම විග්‍රහ කළොත් දැන් අර පෙරේතයාගේ දකුණු අත ලස්සන උණු එක ගැන කියනකොට ඕක මොන කතාවද කියලා කියනවා නම් මෙන්න මේක අහමු. සමහර මිනිස්සු මනුලොව උපදිනවා දකුණු අත නැතුව. වම් අත නැතුව. සමහරු කකුල් දෙකත් නැහැ, අත් දෙකත් නැහැ. ඉපදෙනවද නැද්ද ඕන තරම් එහෙම ඉපදෙනවා. කර්මයේ විපාක හැටියට. තව සමහර වෙලාවට මේ පෙර භව වලින් ගේනේව අපි මේ භව වලට තරම් එනවද නැද්ද? අරගෙන එනවා. ඒ බව පැහැදිලි කළා බුදුහාමුදුරුවෝ. සමහර වෙලාවට දැන් බලන්න මෙලොවදී කරන හොඳ කර්මවලට පරලොව හොඳ විපාක ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ විවිධ ප්‍රවෘත්ති පැහැදිලි කරලා දුන්නනේ. අර අනේපෙඩි සිටුතුමා දෙව්ලොව සැපවින්දා ජේතවනාරාමේ පුද කළපු නිසා, නන්දිය රේවතී දෙපළ සංඝසතු කරලා කුටියක් පූජා කරපු නිසා මනුලොව මියදෙන්ටත් ප්‍රථම දෙව්ලොව දිව්‍ය විමාන පහළ වෙලා තිබුණා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ සංචාරය කරන කාලේ ඒ දිව්‍ය විමානය දැකලා දෙවිවරුන්ගෙන් ඇහුවලු මේ ලස්සන දිව්‍ය විමානයේ අයිතිකාර දිව්‍ය පුත්‍රයාකෝ අනේ ස්වාමීනි මනුලොව ඉඳලා එනකන් ඉන්නේ බාර දෙන්න කියලා කිව්වලුනේ. ඒ කියන්නේ මනුලොව මැරිලත් නැහැ දිව්‍ය විමාන පහළ වෙලා. දැන් ඒකෝලේ ළඟම ගේත් හදාගෙන ඒ ඔක්කොම කරගෙන ඉවර මහා පින්වන්තයෝ හැටියට තමයි මේ ලෝකෙට උපදින්නේ. ඒ පෙර කරපු කර්ම. ඒ වගේ මේවා පිළිබඳව කල්පනා කරනකොට බොහොම වටින කරුණු හෙළිදරව් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. දැන් එක තවත් පෙරේතෙක් ඉඳලා තියෙනවා මුළු ඇඟම හරි ලස්සනයි. හැබැයි කට ඌරු කටක්. හරි ලස්සනයි ඌරු කටක් තමයි තිබුණේ. හේතුව කය හරි සංවරව ඉඳලා තියෙනවා. හැබැයි කට හොඳ නැතුව ඉඳලා තියෙන්නේ. ඔන්න බලන්න. කය හරි සංවරයි. ගහ ගන්න යන්නේ නැහැ, මරා ගන්න යන්නේ නැහැ. හරි හොඳට ඉඳලා තිනවා. හැබැයි කට හොඳ නැහැ. කට හොඳ නැති මිනිස්සු හොඳට මතක තියාගන්න. ඇඟ ලස්සනට තිබුණත් කටවල් ඌරු කටවල් තමයි හම්බෙන්නේ ඊළඟට. එක පෙරේතෙක්. ඔය වගේ පෙරේතයෝ ගැන නම් කියන්න පුළුවන් මහ ගොඩක් විස්තර තියෙනවා. ඒ ඔක්කොම කියන්න ගියොත් අර ධර්මදේශනාව සාර්ථක වෙන්නේ නැහැ.
එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ සිත, කය, වචනය කියන තුන් දොරම සංවරෙහි පිහිටුවාගෙන කටයුතු කළ යුතුයි. කය සහ වචනය කියන දොරටු දෙක සංවර කරගෙන ඒක පවත්වන්න හිතේ ප්‍රබල ආවේගයක් නැත්නම් ප්‍රබල බලවේගයක් ඇති කරන්න ඕන. හිත කියන එක රැකගන්න බැරි නම් ඒ කෙනාට හැම තැනකම බිඳ වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය හිත රැක ගැනීම සඳහා බුදුහාමුදුරු අනුගමනය කරන්න කියපු ක්‍රමවේද තියෙනවා. දැන් බලන්න රාගය ඇති වෙන්නේ කොහෙටද? හිතට. ද්වේෂය හටගන්නේ කොහෙටද? හිතට. මෝහය හටගන්නේ කොහෙද? හිතට. ඒ හිත තුල පහළ වෙන මූල බීජය තමයි කය හරහා වචනය හරහා එළියට යන්නේ. එතකොට අපි මූලික ලෙසම සංවර කරගත යුතු තැන තමයි හිත කියලා කියන්නේ. හිත සංවරී පිහිටවන්න නම් අපට බුදුහාමුදුරු උගන්වපු වටිනා කටයුත්තක් තමයි මේ ශරීරය පිළිබඳව යථා ස්වභාවය මෙනෙහි කිරීම. එහෙම නැත්නම් ඒකට කියනවා අසුභය වර්ධනය කිරීම, වැඩිම, පෝෂණය කිරීම. දැන් අපි ඇතුළතිනුත් පිටතිනුත් නිවැරදිව සාර්ථක විදියට කටයුතු කරන්න නම් අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න නම් අපි අසුභය වඩන්න ඕන. අසුභය වඩන්නේ නැත්තම් ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මෙනෙහි කිරීමක් සිදු කරන්නේ නැත්තම් ඒකේනා අසංවර කෙනෙක් බවට පත් වෙනවා. ඔබේ යම්කිසි අසංවර ගති ලක්ෂණ මතුවෙනවා නම් මතුවෙන ප්‍රධානම හේතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනාව නොවැඩීම. විදර්ශනා වඩන්න පාරවල් ගොඩක් තියෙනවා. ඒ අතරේ එක මාර්ගයක් තමයි අසුභය ප්‍රගුණ කිරීම. නැත්නම් කායගත සතිය ප්‍රගුණ කිරීම. මේ ශරීරය මූලික කරගෙන ශරීරයේ ක්‍රියාදාමය මූලික කරගෙන මෙනෙහි කිරීම. මොකද හේතුව අපි ගතින් සිතින් වචනින් වැරදි වැඩ ඔක්කොම කරන්නේ මොකක් නිසාද? මේ తాවකාලිකව ලැබුණු ලැබුම් හල නිසා. මදුරුවෙක් මරන්නේ ඇයි කියලා ඇහුවොත් හේතුව මොකක්ද? මේ කය බේරගන්න. පාප කර්මයක් තමන් අතින් වෙනවා නම් වෙන්නෙම ඒ අපිරිසිදු තැනට පත් වෙනවා නම් පත් වෙන්නෙම මේ ශරීරය පිළිබඳව ඇති කරගත්ත වැරදි දැක්ම. දැන් අපි ඔක්කොම සත්තු මරලා තියන අය. අඩුම ගානේ මදුරුවෙක් හරි මරලා තියනවා. ඒ මදුරුවෙක් හරි මැරුවේ ඇයි කියන ප්‍රශ්නය අරගෙන ඒකට උත්තරේ දෙන්න ඕන මුලින්ම. ඇයි මම මදුරුවා මැරුවේ? මදුරුවා මරන්න හේතු උනේ මදුරුවා ඇවිල්ලා මාව කෑවොත් පළුවක් දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ඩෙන්ගු මදුරුවෙක් වුණොත් මට ඩෙන්ගු හැදෙන්න පුළුවන්. මට හානියක්, කරදරයක්, මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මාව බේරගන්න මම මදුරුවව මරනවා. ඒක තමයි සාමාන්‍ය න්‍යායනේ. අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ එතන. මට හානියක් වෙනවා නම් මට හානි කරන කෙනාව නැති කරලා මම බේරෙනවා. හැබැයි පින්වත්නි, කායගත සතිය වඩන කෙනා එතන නෙවෙයි ඉන්නේ. කායගත සතිය වඩන කෙනා ඉන්න තැන ගැන සාමාන්‍ය කායගත සතිය නොවඩන කෙනෙක් බලන්නේ මෝඩයෙක් හැටියට. කායගත සතිය වඩන කෙනා ඉන්න තැන ගැන කායගත සතිය නොවඩන කෙනා හිතන්නේ මෝඩයෙක් හැටියට. පැහැදිලි කළොත් මෙන්න මෙහෙම මදුරුවෙක් ඇවිල්ලා අපි හිතමු ඩෙන්ගු මදුරුවෙක් කියලා. මදුරුවෙක් ඇවිල්ලා මාව කනකොට කායගත සතිය වඩන කෙනෙක් නම් හිතන්නේ මේ මදුරුවා මාව කාලා මම මැරුණත් ප්‍රශ්නයක් නෑ, මම මදුරුවා නම් මරන්නේ නෑ කියලා. දැන් ඒක සාමාන්‍ය ජනතාව මෝඩ ගතියක් හැටියට හිතනවද නැද්ද? මදුරුවා මරලා හරි බේරෙන්න දෙපැයි.
අර පුංචි මදුරුවෙක් වෙනුවෙන් තමන් මැරෙන්න සූදානම් වෙන්නේ ඇයි කියන මතයෙන් ඉන්නේ. හැබැයි කායගත සතිය වඩනකොට හිතෙනවා මදුරුව මරලා බේරෙන්න තරම් මහා ලොකු එකක් නෙවෙයි මේ ශරීරය කියලා. ඒකට හේතුවත් මං කියනවා. යම්කිසි කෙනෙක් මාව මරන්න එනවා පිහියක් අරගෙන. මගේ අතෙත් පිහියක් තියෙනවා. මට දුව ගන්නවත් බෑ. මගේ ළඟ පිහියකුත් තියෙනවා නම් කෙනෙක් මාව මරන්න එනවා නම් මම මොකද්ද කරන්න ඕන කියලා කායගත සතිය නොවැඩෙන කෙනෙක්ගෙන් ඇහුවොත් එයා දෙන්නේ අතෙත් පිහිය තියෙනවා නම් තව කෙනෙක් මරන්නත් එනවා නම් මරන්න ආපු කෙනාව මරලා බේරෙන එකයි ඇත්තේ. හැබැයි කායගත සතිය වඩන කෙනා ඉන්නේ එතන නෙවෙයි. මරන්න නම් එන්නේ මරලා ගියපු දෙන් මම නම් මරන්න යන්නේ නැහැ. ඒකයි මං කිව්වේ කායගත සතිය වඩන්නේ නැති කෙනෙකුට කායගත සතිය වඩන කෙනාගේ චින්තන රාමුව මහා මෝඩ චින්තනයක් හැටියට තමයි හිතන්නේ. නමුත් ඒකේ ගැඹුරක් තියෙනවා. ඒක තේරෙන්න කායගත සතිය වඩන්න ඕන. බලන්නකො පින්වත්නි, මදුරුව මරලා බේරෙන මම සදාකාලිකව ජීවත් වෙනවද? නැහැ. මදුරුව මරලා බේරෙන මම කවදා හරි දවසක මරණයට පත් වෙනවා. එතකොට මදුරුව දෂ්ට කරලා මැරෙන එකෙන් බේරුණාට කවදා හරි මැරෙන එක මට මැරෙන්න වෙනවා. එතකොට කොහොම හරි මැරෙන එකෙනුත් මැරෙන්න ඕන. මදුරුව මරපු එකේ කරුමේ උස්සන් යන්නත් ඕන. කවුරු හරි මාව මරන්න එනකොට මම එයාව මරලා බේරුණොත් දැන් මම සදාකාලිකව ජීවත් වෙනවද? නැහැ. මරන්න ආපු වෙලාවේ මම මැරුණ නැතත් ඒ වෙලාවේ වෙන්න තිබිච්ච මරණය මට කොහොමත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් කොහොමත් මැරෙන එක මැරෙන්නත් වෙනවා. අර මිනිස්සයා මරපු එකේ කරුමේ උස්සන් යන්නත් වෙනවා. එතකොට වැඩ දෙකක්. මැරෙන්නත් ඕන, කර්මය උස්සන් යන්නත් ඕන. කර්මය කියන එක ලේසි නෑ. ණයක් ගත්තා වගේ කියලා ඒ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ගත්ත ණයට පොලියත් එක්ක ගෙවන්න දෙපේ. ගත්තොත් ණයක් පොලියත් එක්ක දෙන්න ඕන. එතකොට මැරෙන එක මැරෙන්නත් ඕන, මරුප එකේ කර්මෙට සසර පුරාම ඒ විදියට දුක් විඳ විඳා සැරිසරන්නත් ඕන. මදුරුවා මරලා බේරුණාට මැරෙන්නත් ඕන. මදුරුවා මරපු කර්මේ සසර පුරාම ගෙවන්නත් ඕන. අන්න සසරේ ස්වභාවයත් මේ කයෙහි යථා ස්වභාවයත් කල්පනා කරන කෙනා එනවා දිවි පරදුවට තබා සීලය මම රකින්නවා කියන තැනට. ඇයි? මදුරුවෙක් මරලවත් බේරන්න තරම් මහ ලොකු කයක් නෙවෙයි මේක. මේකෙදී වරදවා වටහා ගන්න එපා. කන මදුරුවට අනේ කාපන් කියලා අත දීගෙන ඉන්න කියලා කියනවා නෙවෙයි. මරන්න එපා. අපිට පුළුවන් එක්ක එලවලා දාන්න. මරන්න එපා. කායගත සතිය වඩනකොට ඒ වඩන කෙනා එතනට එන්නේ නැහැ. අන්න කායගත සතිය වටිනකම. කායගත සතිය වඩන කෙනා සත්ව ඝාතන අකුසල කර්මය කරන්නේ නැහැ. දැන් කායගත සතිය සිතින් හැබැයි සත්තු මරණ එක නවත්තන්නේ ගති. හොරකම් කරන්නේ. හොරකම් කර පිනවන්න තරම් එකක් නෙවෙයි මේක. කාමයන්හි වරදවා හැසිරි පිනවන්න තරම් එකක් නෙවෙයි මේක. බොරු කියා පිනවන්න තරම් එකක් නෙවෙයි මේක. මත්ද්‍රව්‍ය භාවිත කර පිනවන්න තරම් එකක් නෙවෙයි මේක. ඇයි? පින්වත්නි, පව්කම් කර පිනෙව්වට මේ ශරීරයේ ස්වභාවය මොකක්ද? අනිත්‍යයි, අසුභයි. මේ ශරීරයේ යථා ස්වභාවය දකින්න. මේක අසුභයි. මේ ශරීරයේ ස්වභාවය දිරනවා, කුණු වෙනවා, පස් වෙනවා මැරුණාම. පස් වෙන, කුණු වෙන, తాවකාලිකව ලැබුණු මේ කයක් වෙනුවෙන් පව්කම් කර පිනවීම නිසා, පව්කම් කර පිනවපු කය පස් වුණාට
පස්වෙච්ච කය පිනවන්න කරපු පව්කම් සසර පුරාම උස්සගෙන දුවනවා. අන්න එහෙම බැලුවාම මේ කය පිනවන්න පව්කම් කර පිනවන්න ඕන නැහැ. පව්කම් කර පිනවන්නේ නැහැ කියන තැන හිටගන්නේ කායගත සතිය වඩන කෙනා. ඒ නිසා ඔයත් පුරුදු වෙන්න ඕනේ. මේ ධර්ම දේශනා තුලින් පුරුදු වෙන්න ඕනේ. තමන් නිවැරදිව ජීවත් වෙන්න නම් ලෝකෙට පේන්න විතරක් නෙවෙයි ඇතුළෙනුත් පිටතිනුත් දෙපැත්තෙන්ම තමන් සාර්ථකම මිනිසෙක් හැටියට කවුරු හරි ගෙදරට එනකොට පිරිත් පොත පෙරලලා තියන්න එක නෙවෙයි. පන්සලේ හාමුදුරුවන්ට පේන්න සිල් අරගෙන ගන්න ගිහිල්ලා ඉන්නෝ වගේ නෙවෙයි. අවංකවම ඇතුළතත් පිටතත් දෙපැත්තෙම සාර්ථක මිනිසෙක් හැටියට ඉන්න පුළුවන් නම් ඒ කෙනා පුදුම සතුටකින් පුදුම සැනසීමකින් වාසය කරනවා. අන්න ඒ තැනට එන්න අපි කළ යුතුම දෙයක් තමයි මේ ශරීරය ගැන මෙනෙහි කිරීම. මොකද මේ කය නිසා තමයි తాවකාලික ලැබුම්හල නිසා තමයි රාගය වැඩෙන්නේ. ද්වේෂය වැඩෙන්නේ. මෝහය වැඩෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය, මෙන්න මේවා අපි මොකද කරන්නේ? උපාදානය කරගෙන, තදින් ග්‍රහණය කරගෙන අකුසල කර්ම කරනවා. ඒ නිසා අසුභය වඩන්න. කායගත සතිය වඩන්න. මේකෙදි හොඳම ක්‍රමය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා දෙතිස් කුණුපයන් පිළිබඳව මෙනෙහි කිරීම. අපේ ශරීරයේ තියෙනවා කුණු ගොඩවල් 32ක්. දෙතිස් කුණුප. මේක යථා මේදක තහාලිකා. ඒ කියන්නේ අසුචි පිරුණු කලයක්. මේ ශරීරයේ අසුචි පිරුණු කලයක්. එක කටකින් කෑම කෑවට නව දොරකින් වෙන්නේ මොනවද? කුණු පිට වෙන එක. නව දොරකින් කුණු පිට වෙනවා එක කටකින් කෑම කෑවට. එහෙම ශරීරය. මේක පිරිසිදුවම තියාගන්න පුළුවන්කමක් නැහැ, කුණු වෙනවා. හැබැයි දැන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි හාමුදුරුවනේ අපි මේ ශරීරය කුණු ගොඩක් කියලා දන්නවා. අසුචි පිරුණු කලයක් හා සමානයි කියලා අපි දන්නවා. එක කටකින් කෑම කෑවට නවදොරකින් කුණු පිට වෙන බව අපි දන්නවා. හැබැයි දැනගත්තට හාමුදුරුවනේ ලස්සන රූපයක් දැක්කාම අපට එක රාගය වැඩෙන්නේ හේතුවක් වෙනවා. පිරිමි කෙනෙකුට ලස්සන කාන්තා රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? මොන අසුබද? මේක අසුචි පිරුණු කලයක් කියන එක මතක් වෙන්නේවත් නෑ. එක කටකින් කෑම කෑවට නවදුරකින් කුණු පිට වෙනවා කියලා නිකන්වත් හිතෙන්නේ නෑ. කාන්තාවකට ලස්සන පුරුෂයෙකුගේ රූපයක් දැක්කොත් අසුබයක් ඇති වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. දැන් අපට මේ දකින්න තියෙන රූප බලා අසුබය වඩනවා කියන එක ලේසි පාසු එකක් නෙවෙයි. ඒක එහෙම කරන්න පුළුවන්. ඒකට යම් කිසි මට්ටමකට හිත දියුණු කරලා තියෙන්න ඕන. බුදුහාමුදුර අපිට පෙන්නවා ඔය ප්‍රශ්නෙට උත්තරේ. දැන් අපි හිතමු ලස්සන ගෑනු ළමෙක් දිහා නැත්නම් කාන්තාව දිහා බැලුවාම රාගය වැඩෙනවනේ. ඒ රාගය වැඩෙන එක නවත්ත ගන්න අපි මොකක්ද කරන්න ඕන? බුදුහාමුදුර අපට දේශනා කළා මේ සම්පූර්ණ රූපය දිහා බලනකොට අසුබය මතුවෙන්නේ නැහැ. ඒක සුබ වගේ තමයි මතුවෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුර අපට ඉගැන්වුවේ කොටස් වශයෙන් බෙදලා බලන්න. මේත් අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා අත්ති ඉමස්මින් කායේ මේ කය තුල තියෙනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ. ඇයි මේ එකින් එක පැහැදිලි කළේ බුදුහාඳුරු? මේව එකින් එක බලන්න. කේසා කෙස් කියනකොට කෙස් විතරයි පේන්න ඕන. ලෝමා ලොම් කියනකොට ලොම් විතරයි පේන්න ඕන. නඛා නියපොතු විතරයි මෙනෙහි කරන්න ඕන. එකින් එක මෙනෙහි කරන්න.
කේසා කෙස්ය ලෝමා ලොම්ය නකා නියපොතුය දන්තා දත්ය තචෝ සමය මන්සම් මස්ය නහාරු නහරය අට්ටි ඇටය අට්ටි මිජ්ජා ඇටමිදුළුය වක්කම් වකුගඩුය හදයන් හදවතය යකනං අක්මාවය කියලා වෙන වෙනම හිතනකොට ඇතිවෙන පිළිකුල ඒ ඔක්කොම එකට එකතු කළාට ඇති වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ බලන්න. අර පැවිදි කරනකොට භික්ෂුන් වහන්සේලා අදටත් ගිහි දරුවෙක් පැවිදි කරනකොට මුලින්ම කරන්නේ කෙස බාන එක. මුලින්ම ගුරුහාමුදුරුවෝ කෙස් ටිකක් කපලා අතට දෙනවා අපිට. ඉතින් ඒ අත උඩ තියෙන කෙස් ටික බලාගෙන අපි තච පංචක කර්මස්ථානේ වඩන්න ඕන. කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කියලා මුලින් ඉඳලා අගට අගින් ඉඳලා මුලට ඒ පිළිකුල වඩන්න ඕන. දැන් සීවලී මහරහතන් වහන්සේ අවුරුදු 7 දී පැවිදි කරන්න කරගෙන ගිහිල්ලා පළවෙනි කෙස් ටික අතට දීලා කේසා කියලා ඒ පිළිකුල වඩනකොට සෝවාන් වුණාලු. දෙවෙනි කෙස් ටික කපලා අතට දෙනකොට සකෘදාගාමි වුණාලු. තුන්වෙනි කෙස් ටික කපලා අතට දෙනකොට අනාගාමි වුණාලු. කෙස බාල ඉවර වෙනකොට රහත් ඵලයටපත් වුණාලු. බලන්න කායගත සති පුදුම සංවරකමක් ඇති කරගන්න පුළුවන් භාවනාවක්. කොටස් වශයෙන් බෙදන්න ඕන. එක සම්පූර්ණ මේවා එකට එකතු කළාම අසුබ එන්නේ නැහැ. ඒක හරියට උපමාවකින් උදාහරණයකින් පෙන්වුවොත් හිස් ඉඩමක් තියෙනවා. මේ හිස් ඉඩමේ ගෙයක් හදන්න යනවා. අපි මොකද කරන්නේ? මුලින්ම ගේනවා වැලි. ගෙනල්ලා එක ගොඩ තැනක ගොඩ ගහනවා. දැන් වැලි ගොඩ ගහනවා, ගඩොල් ගොඩ ගහනවා, සිමෙන්ති ගොඩ ගහනවා. ඊළඟට ලී ගොඩ ගහනවා, වීදුරු ගොඩ ගහනවා, ටයිල් ගොඩ ගහනවා. දැන් මේ ගොඩ ගහපු ඒවා දකින්නකොට රාගයක් ඇති වෙනවද? ආසාවක් ඇති වෙනවද? වැලි ගොඩ දිහා බලාගෙන හරි ලස්සන වැලි ගොඩක් කියලා හිතෙනවද? නැහැ. ගෙයක් හදාගෙන යනකොට අපායක් වගේ. කාටවත් එන්න දෙන්නේ නැහැ. එන්න නම් එපා මේ දවස්වල අපි ගේ හදන ගමන් ඉන්නේ. ඇයි එක පැත්තක වැලි ගොඩ ගහලා, තව පැත්තක ගඩොල් ගොඩ ගහලා, තව පැත්තක සිමෙන්ති ගොඩ ගහලා. හැබැයි පින්වත්නි අර වැලි ටිකයි ගඩොල් ටිකයි සිමෙන්ති ටිකයි ටයිල් ටිකයි ඔක්කොම එකට එකතු කරලා අර ගේ හැදුවට පස්සේ ඒක බලාගෙන ඕන වෙලාවක ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. සම්පූර්ණ රූපය දිහා බලනකොට රාගය ජනිත වෙනවා, ඇති වෙනවා, වැඩෙනවා. ඒ නිසා තමයි කොටස් වශයෙන් මෙනෙහි කරන්න කිව්වේ. අපි කොටස් වශයෙන් මෙනෙහි කරනවා නම් අසුභය ඇති වෙනවා. මේ ශරීරයේ යථා ස්වභාවය දැනෙන්නේ එතකොටයි. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන වචනේ තේරුම තමයි මුලට හිතනවා කියන එක. යමක මුලට හිතීම යෝනිසෝ මනසිකාරය. දැන් බලන්න ඔය කෙස් ටික ඔළුවේ තියෙනකන් අත ගන්න හිතෙනවා, ඉඹින්න හිතෙනවා, බලන්න හිතෙනවා. පාට ගාලා එහෙම තියෙනකොට ඔළුවේ හරි ලස්සනයි. අල්ලන්න හිතෙනවා, ගොතන්න හිතෙනවා. හැබැයි එහෙම ආස හිතන කෙස් ගහක් ගැලවිලා බත් පිඟානට වැටලා තිනකොට ඔය රත්තරන් ගාපු එකක් ගැලවිලා රත්තරන් පාටින් හරි බත් පිඟානට වැටලා තිබුණා. මොනතරම් පිළිකුලක්ද? ඔළුවේ තියනකන් රාගයේ වඩපු කෙස්, අත ගන්න හිතිච්ච කෙස් බත් පිඟානට එකක් වෙනම වැටලා තියෙනවා දැක්කහම වමනේ යන්න තරම් පිළිකුලක් ඇති වෙනවා. අන්න වෙනම ගත්තාම පිළිකුල ඇති වෙනවා. හැබැයි ඔළුවේ තියෙන කෙස් ටික බලාගෙන තියම ලස්සන කෙස් කලඹක් බලාගෙන ඉන්න පුළුවන්. ඔන්න බලන්න. කටේ දත් ටික තියෙනකන් මුතුවන් දත් පෙලක් හරි ලස්සනයි. hina වෙනකොට එයා හරිම පුදුම ප්‍රියංකරයි. බලාගෙන ඉන්න හිතෙනවා hinaව. හැබැයි ඒ අතරේ එක කෘන්තකයක් හරි වැටිලා තිබුණොත් බත් පිඟානට මහ පිළිකුලක්. නියපොතු ඇඟිලිවල තියෙනකන් එක එක පාට ගාලා තරු අලවලා හඳවල් දාලා තියෙනකන් හරි ලස්සනයි. අත ගගා ඉන්න හිතෙනවා. එක එක පාට ජෙලි වාගේ එක එක ඒවා ගාලා තියෙන නියපොතු වල. හැබැයි ඒ තරු අලෝපු එකක් හරි කමන්නේ ගැලවිලා බත් පිඟානක වැටිලා තිබුණොත් කාලහමාරයි. මහ පිළිකුල. බලන්න පින්වත්නි. ඒකයි වෙන වෙනම ගත්තාම තමයි පිළිකුල මතුවෙන්නේ. කේසා කෙස්
ලෝමා ලොම් නකා නියපොතු. අන්න ඒ විදිහට වෙන වෙනම අරගෙන මෙනෙහි කරන්න. කාවවත් කෑලි කරලා බලන්න යන්න එපා. මනසින් ඒ කොටස් පිළිබඳව කල්පනා කරන්න ඕන. අන්තර්ජාලයේ තියෙන අසුබය කියලා ගහපු ගමන් ඔය කෑලි ටික එනවා. ආය කාවවත් ගලවන්නේම යන්න එපා. ඒක බලලා කල්පනා කරන්න ඕන කෙස් මොනතරම් පිළිකුල්ද. අන්න ඒ විදියට හිතනකොට තමයි අපට අසුබය කියන එක වැඩෙන්නේ. අපි හිතන්න ඕනේ එහෙමයි. නැත්තම් ලස්සන රූපයක් දැක්කා කියලා අසුබය එන්නේ නෑ. අර විදියට කොටස් වශයෙන් බෙද බෙදා අසුබය වඩපු කෙනෙක් කායගත සතිය ප්‍රගුණ කරපු කෙනෙකුට ඊළඟට ලස්සන රූපයක් දැක්කත් පේන්නේ ඇට සැකිල්ලක් වගේ තමයි. අර ඒකනේ එක තැනකදී කිව්වේ භාවනා කර කර ඉන්නකොට ලස්සන කෙනෙක් දුවගෙන යනකොට මේ ඇට සැකිල්ලක් නම් යනවා දැක්කා කියලා කිව්වේ. අට්ටික සංඥාවෙන් වඩනකොට ඊට පස්සේ මේ හැම පේන්නේ නැහැ, පේන්නේ ඇට සැකිල්ලක් වගේ. ඒ තරම් පිළිකුලෙන් පේන්නේ. එතනට යන්න අර කොටස් වශයෙන් මෙනෙහි කරලා තියෙනෝනේ. දැන් ඔය තේරගාතාවල තියෙන සුන්දර සමුද්දත් තේරගාතා කියලා. ඒක තැනක්. මේ සුන්දර සමුද්ද කියලා හාමුදුරු නමක් බොහොම තරුණ කාලේ බුදුහාමුදුරු දේශනා කරපු බණ අහලා පැහැදිලා ගිහිල්ලා මහණ වුණා බුදුහාමුදුරු ළඟ. ගෙවල් ළඟම ආරාමේ තිබුණේ. ඉතින් මේ හාමුදුරු කල්පනා කරනවා ගෙදර ළඟ නිසා මම මෙතන ඉන්න එක සුදුසු නෑ. ගෙදර අය නිතර දෙවේලේ එන්න ගත්තොත් මට මහානකම කරන්න හම්බෙන්නේ නෑ. මං යනවා ආරණ්‍යයකට කැලෑවකට කියලා දුර බැහැර කැලෑවකට මේ හාමුදුරු ගියා. මේ හාමුදුරන්ගේ අම්මා හරීම දුකටපත් වෙලා හිටියේ. දුක වැඩි වෙනවා පාර තොටේ ඇවිදිනකොට තමන්ගේ පුතාගේ වයසේ ළමයි විවාහ ප්‍රාප්ත වෙලා ළමයි ලපටිත් එක්ක සතුටු වෙනවා දකින්නකොට අම්මට හරි දුකයි. අනේ මගේ කොල්ලත් ගෙදර හිටියේ නම් මේ වගේ සතුටෙන් ඉන්නවනේ. දවසක් ඉතින් තමන්ගේ පුතාගේ යාළුවෝ අර ළමයි ලපටිත් එක්ක විනෝද වෙනවා දැකලා අම්මට පාරේ මැදදී ඇඬි කඳුළු ආවා. අම්මා අඬනවා. අම්මා අඬනකොට එක්තරා වෙසඟනක් එතනට ඇවිල්ලා අහනවා අම්මේ ඇයි අඬන්නේ? අනේ දුවේ මට මගේ පුතා මතක් වුණා. ඇයි මොකද පුතාට උනේ? මගේ පුතා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ බණ අහලා පැහැදිලා ගිහිල්ලා මහණ වුණා. අනේ මගේ කොල්ලා ගෙදර හිටියනම් මගේ කොල්ලත් මේ වගේ කසාද බැඳලා ළමයි ලපටිත් එක්ක සතුටින් ඉන්නවනේ. අද ගිහිල්ලා මේ දුක් විඳිනවා. සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ දුක් විඳිනවා කියලානේ. දැන් මහාන වෙලා ඉන්න හාමුදුරු කෙනෙක් දිහා සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ මොන දුකක්ද මේ විඳින්නේ. ඒ වගේ තමයි ඒ අම්මටත් හිතුණා. මේ වෙසඟන කියනවා අම්මා අඬන්න එපා. මං පුතාව එක්කන් එන්නද? අනේ දුවේ එක්කන් එන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? හැබැයි අම්මේ මං එක්කන් එනවා. එක්කන් ආවොත් මට පුතාව කසාද බඳලා දෙන්න ඕන. අනේ දුවේ එක්කන් එන්න පුළුවන් නම් එක්කන් එන්න ආවට පස්සේ දෙන්නම් කසාද බඳලා. ඉතින් මොකද කළේ? givisගෙන කටයුත්ත ධනයක් දුන්න අම්මා ඒ සල්ලිත් අරගෙන මෙයා මොකද කළේ? හාමුදුරුවෝ ඉන්න කැලෑව ළඟ ගේක නැවතුණා. කුලියට අරන් නැවතුණා. ඉතින් දැන් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. මෙයා මොකද කරන්නේ? වැට ළඟට ඇවිල්ලා දානෙත් බෙදනවා. අර 64ක් තියෙන්නේ. ඒ 64න් එක එක දදා දානෙ බෙදනවා. ඇයි දැන් උවමනාව තියෙන්නේ මොකක් කරන්නද? මේ හාමුදුරුවෝ අරගෙන යන්න ගෙදර සිවුරු ගලවලා. 64ක් දාලා 64න් එක දෙක දාලා අරන් යනවා. කියන අදහස තමයි තිබුණේ. ඔය 64 මමත් දන්නවා. ඒ නිසා මගේ ඉස්සර ඔය 64 දාන්න බෑ කාටවත්. හැබැයි දැන් මට ආරංචි 64ටත් එහත් තියනවලු. ඒව දැම්මොත් මටත් මම දන්නේ නැති නිසා ඌෙත් දන්නෙත් නෑ. කෙසේ නමුත් 64 නම් මං ඉගෙනගෙන තියෙනවා. කෙසේ නමුත් දැන් මේ වෙසඟන මොකද කරන්නේ? මේ කීක ස්වරූපයෙන් අරහාමුදුරුවන්ගේ හිතේ රාගය වැඩෙන විදියට ඉඳගෙන දානෙ බෙදනවා. හාමුදුරුවෝ දැක්කා. එතකොට හාමුදුරුවෝ මාර්ගඵල ලැබලත් නැහැ. හාමුදුරුවෝත් කල්පනා කළා මං ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. මේ කාන්තාව දානෙ බෙදනකොට ඉන්න විදියට මට දැන් මගේ රාගය වැඩෙන්න පුළුවන්. හාමුදුරුවෝ අසුබේ වැඩුවා. කල්පනා කළා මට අනතුරක් තමයි එන්න තියෙන්නේ. මොන විදියට මායම් පෙන්නුවත් හාමුදුරුවෝ හවුනේ නෑ. දවසක් ගිහිල්ලා දැන් කොහොම හරි එක්කන් යන්න එපා. ගිහිල්ලා
ලස්සන ඇඳුමක් එහෙම ඇඳගෙන ගිහිල්ලා ඉවර වෙලා කොණ්ඩේ කඩාගෙන ගිහිල්ලා පාවහන් යුගල ගලවලා හාමුදුරු ළඟට ගියා. හාමුදුරු භාවනා කර කර ඉන්නේ. ගිහින් කතා කළා, හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි තරුණයි, ලස්සනයි. මේ තරුණ කාලේ මොකක්ද මේ විඳින දුක? මං කියනවට සිවුරු ගලවලා එන්න මං ඔබ වහන්සේව කසාද බඳින්න කැමතියි. අපි දෙන්න ගිහිල්ලා සතුටෙන් ඉමු. මං කියනවට යන්. ඔය තරුණ කාලේ මහානකම් කරන්න ඕන කාලේ නෙවෙයි. අපි දෙන්න ගිහිල්ලා සතුටෙන් ඉඳලා දණ්ඩ පරායනව යන්න වෙනකොට, ඒ කියන්නේ හැරමිටි ගගහ අපි දෙන්නට යන්න වෙනකොට අපි දෙන්නම ඇවිල්ලා මහාන වෙමුකෝ. දැන් යන් මං කියන දේ අහලා හාමුදුරු ඇස් දෙක ඇරලා බැලුවා මේ ලස්සන කාන්තාවගේ මූණ දිහා. පින්වත්නි, මේ සුන්දර සමුද්ද හාමුදුරුවෝ මේ ලස්සන කාන්තාවගේ මූණ දිහා බලාගෙන කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙනවා. සුන්දර සමුද්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ ලස්සන කාන්තාවක් දිහා බලලා. දැන් එතනදී අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. මොකක්ද? පින්වත්නි, අසුභය වඩන්න අර රූපය කියන එක බාධාවක් නෙවෙයි. අර කොටස් වශයෙන් මෙනෙහි කරපු කෙනෙකුට, මේකේ අසුභය කොටස් වශයෙන් මෙනෙහි කරපු කෙනෙකුට කොච්චර ලස්සන රූපයක් ආවත් අර අසුභය අසුභ ලෙසම දැකීමේ හැකියාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක තේරුම් නොගත්ත කෙනෙකුට අසුභය ඇති වෙන්නේ නැහැ. එතකොට අර වෙන වෙනම මේ අසුභය වඩපු කෙනෙක් මොන විදියට දැක්කත් ඒක නා දකින්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ මුලට හිතනවා. මොන තරම් ලස්සන ගයක් දැක්කත් ඒක නා දකින්නේ වැලි ගොඩකුයි, සිමෙන්ති ගොඩකුයි, ගඩොල් ගොඩකුයි, ලී ගොඩකුයි. අන්න එහෙම තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. ওই විදියටයි දකින්නේ. සුන්දර සමුද්දහඳුරන්ට ලස්සන කාන්තාවක් දකින්න ලැබුණා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච කුණුවන කයක් හැටියට. ඒ ශක්තිය ඇති වුණේ කොහොමද? කායගත සතිය. බේරුණා. එතකොට බලන්න පින්වත්නි, ඔතනදී පෙන්වන්න දේ තමයි බලන එක නෙවෙයි ප්‍රශ්නේ, බලන විදිය. තේරුණාද කියන එක? බලන එක කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන විදියේ ගැටලුවක් තියෙනවා. අපි කොහොමද බලන්නේ? මොන විදියටද අපි බලන්නේ? ඒ නිසා අපේ හිත තුළ මේ ස්වභාවයන් පිළිබඳව පිළිකුල ජනිත කරගන්නවා නම්, මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම්, අන්න ඒ කෙනාට කායගත සතිය ප්‍රගුණ කිරීම නිසා සාර්ථකත්වයට මනස සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ කෙනෙක් තමයි පින්වත්නි හැම පැත්තකින්ම ආධ්‍යාත්මික දියුණුවක් ලබමින් ඉන්නේ. ඒ කෙනාගේ ඇතුළතත් සංවරයි, පිටතත් සංවරයි. අන්න ඒ කෙනා රඟපෑමක් කරන්නේ නැහැ. ඒ කෙනා තමයි සාර්ථක. එහෙනම් අපි කොයි වගේද වෙන්න ඕන? හිත කියන එක පාලනය කරගත්තු, රාග ద్వේෂ මෝහ පාලනය කරගත්තු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒකට භාවනාව ඕනමයි. මම මේ කියන්නේ හොඳට භාවනා ප්‍රගුණ කරන්න. භාවනාව ප්‍රගුණ කරනකොට ඔය ගොඩාක් වෙලාවට අපෙන් කෙරෙන බොරුව කියන එක නැති වෙලා යනවා. බොරුවකින් තොර සැබෑ මිනිස්සෙක් එළියට එනවා. අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ මේ පැවිදි වුණත් අපි ਸਰව සම්පූර්ණ වෙලා නැහැ. දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ මිනිස්සු අපිව රවට්ටනවා, අපි මිනිසුන්ව රවට්ටන. ඕක තමයි වෙලා තියෙන්නේ. අද මේ ලෝකේ මහා රඟහලක් වෙලා තියෙන්නේ. මිනිස්සු අපිව රවට්ටනවා, අපි මිනිස්සුන්ව රවට්ටනවා. ඔන්න ඔය රැවටීම නැති වෙනවා. සැබවින්ම සැබෑ ජීවිතයක් ලැබෙනවා. භාවනාවත් සීලයත් දෙකම ප්‍රගුණ කරනකොට. ඒ නිසා ඒ සඳහා කටයුතු කරන්න. ඒ සඳහා මේ ධම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං
චිරංරක්ඛන්තු ත්වං සදා. අද දවසේ පින්වත් කොයි කවුරුත් අන්තර්ජාලය හරහා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මානුශාසනාව ඉතාම හොඳින් ශ්‍රවණය කළා. මෙයින්ත්පත් කරගත්තා වූ සකල කුසලානිසංස අද ධර්මානුශාසනාවේ බැතිබර දායකත්වය අරගෙන කටයුතු කළ එංගලන්තේ පදිංචි ලලිතා රුබේරු මහත්මිය ඇතුළු පවුලේ හැමෝමත් එවැගේම යූස්ටස් මතව් මහත්මයා ලක්ෂ්මන් රුබේරු මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් එකට එකතු වෙලා බලාපොරොත්තු වන පරිදි නාවුල දඹුල්ල පාරේ වාසය කරලා පරලෝසපත් සයිමන් රුබේරු ආදරණීය පියාණන්ට මේ අත්පත් කරගත් සකල කුසලානිසංස අනුමෝදන් කරමු. එතුමන් මෙපින් අනුමෝදන්ව සසර දුකින් එතර වේවා. ඒ වගේම මීට වසර 2කට පමණ පෙර මිය පරලෝසපත් ඇසලින් පෙරේරා ආදරණීය මෑණියන්ට සෝමදාස මාමා ඇතුළු පවුලේ නමින් මිය ගිහිලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කර ගනිත්වා. සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන යෙහින් රකේවා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කළ එංගලන්තේ පදිංචි ලලිතා රුබේරු මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමෝටමත් යෝස්ටස් මතව් මහත්මයා සහ ලක්ෂ්මන් රුබේරු මහත්මයා ඇතුළු පින්කමට සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ සැමට නිරතුරුවම දම් දෙසුම් ශ්‍රවණය කරන් ඉඩකඩ සලස්වා දෙන ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ පින්වත් හැම කෙනෙකුටමත් ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි කාටත් ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත්භාවය සැලසේවා. රට පුරා ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, රටවැසි ලෝවැසි අසනීප තත්ත්වවලට පත්වෙච්ච සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබ අප සියලු දෙනාටම සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීමට මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නාවුල දඹුල්ල පාර විසූ පරලෝසපත් සයිමන් රුබේරු ආදරණීය පියාණන්ට සහ මීට වසර 2කට පෙර පරලෝසපත් ඇසලින් පෙරේරා ආදරණීය මෑණියන්ට සෝමදාස මාමා ඇතුළු නමින් පරලෝසපත් දෙපාර්ශ්වයේම සීලු නෑද හිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් අද පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි ලලිතා රුබේරු මහත්මිය ඇතුළු පවුලේ සැම යූස්ටස් මතව මහතා සහ ලක්ෂ්මන් රුබේරු මහතා යන
පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිර ජීවනය හා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.